ආයුබෝවන් හැම දිනකටම අපි මේකෙදී වර්ණාවලි මානයේ ප්‍රැක්ටිකල් එක තමයි කරන්න යන්නේ. එතකොට වර්ණාවලි මානයේ ප්‍රැක්ටිකල් එකේදී වැදගත් කොටස් කීපයක් තියෙනවා. ඒ තමයි අපගමන කෝණයේ සෙවීම සහ අවම අපගමන කෝණයේ සෙවීම. එතකොට වර්ණාවලි මානයේ ප්‍රැක්ටිකල් එකේදී සියලුම දේට ඉස්සෙල්ලා අපි භාවිතා කරන්නේ සෝඩියම් දැල්ලක්. ඒකට හේතුව තමයි අපි සුදු ආලෝකය හෝ ඒක වර්ණ ආලෝකයක් පාවිච්චි කරොත් ප්‍රිස්මය තුලදී වර්තනයකට යටත් වෙනවා. ඒ නිසා ඒක අයින් කරන්න අපි ඉස්සෙල්ලම කරන්නේ සෝඩියම් දැල්ලක් සාදා ගන්න ආකාරය. ඉතින් අපි ඉස්සෙල්ලා බලමු කොහොමද මේ සෝඩියම් දැල්ල හදාගන්නේ කියලා. දැන් ඕගොල්ලෝ හැමදෙනාටම දකින්න පුළුවන් ඇති මේ තමයි අපි සෝඩියම් දැල්ල සකස් කිරීමට භාවිතා කරන සෝඩියම් පහන. සෝඩියම් ෆ්ලේම් එක. එතකොට මේකට අවශ්‍ය වෝල්ටීයතාවයක් ලබා දීමේ අපිට පුළුවන් මේ සෝඩියම් දැල්ල සකස් කරගන්න. එතකොට අපි කරන්නේ ඉස්සලාම මේ සෝඩියම් දැල්ල සකස් කර ගැනීමට මේ සෝඩියම් පහන මේ විදියට අදාළ හෝල්ඩර් එකට සවි කරනවා. සවි කරගත්තට පස්සේ දැන් ඔයගලන්ට පැහැදිනවා මෙන්න සෝඩියම් පහන පැහැදිලි. ඊළඟ අපි මේකට අවශ්‍ය වෝල්ටීයතාවයක් සැපයනවම ඒ වෝල්ටීයතාවය සැපයනකොට ඔයගලන්ට පේනවා මේ සෝඩියම් දැල්ල මේ ආකාරයට දැල් වෙනවා. එතකොට මේක තව තව රත් වෙන්න මේකේ කහ පාට ගතිය වැඩි වෙනවා. ඔයගලන්ට දැනටත් පේනවා ඇති එක ටික ටික. එතකොට මේ විදිහට මේකේ කහ පාට දැල්ලක් මතුවෙනවා. එතකොට මේකේ තව කහ පාට බව තීව්‍ර වෙනවා රත් වීම වැඩි වීමත් සමග අපි ප්‍රැක්ටිකල් එකේදී ඊට පස්සේ අර දික් සිදුර ඉදිරියෙන් මේකේ පටු සිදුරක් ලබා ගැනීමට අවශ්‍ය නිසා අපි මේ විදිහට මේක තව ආවරණයකින් වසනවා. ඒතර මේ තියෙන්නේ අපි සකස් කරගන්න සෝඩියම් දැල්ල. මෙන්න මේ ආකාරයටයි සෝඩියම් දැල්ලක් අපි සකස් කරගන්නේ. දැන් ඔබට පේනවා ඇති මේ තමයි ඔගොල්ලන්ට තියෙන වර්ණාවලි මානය. ඒතර මේ වර්ණාවලි මානයේ ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. එකක් තමයි දුරේක්ෂය, අනිත් එක තමයි සමාන්තරකය, අනිත් එක තමයි ප්‍රිස්ම මේසය. එතකොට මේ වර්ණාවලි මානයේ මේවා සීරු මාරු කරන්නේත් මේ පිළිවෙලටමයි. පළවෙනියට දුරේක්ෂයේ සීරු මාරුව ඒක කොටස් දෙකකින් කෙරෙනවා. එකක් මේ උපනෙතේ සීරු මාරුව, මෙතනින් තමයි ඇහැ තියන්නේ ඒක සීරු මාරුව. දෙක තමයි මෙතන කාචයක් තියෙන අවනෙතේ සීරු මාරුව. ඊළඟට මේ තමයි අපි සමාන්තරකේ එහෙම නැත්නම් කොලිමේටරේ ඒකේ සීරු මාරුව. ඊළඟට අවසාන වශයෙන් මේ ප්‍රිස්ම මේසේ සීරු මාරුව. එතකොට මෙන්න මේ කොටස් තුන ගැන තව වඩා හොඳට පැහැදිලි කරගන්න පුළුවන්. එතකොට මේ බලන්න මේ තියෙන්නේ දුරේක්ෂය කාච දෙකකින් සමන්විතයි. මෙතනින් තමයි ඇහැ තියන්නේ. මේ තමයි අනිත් කාචය. ඔයාලන්ට පේනවා ඇති මම මේක සීරු මාරු කරනකොට මේකේ ඉදිරියට පිටුපසට ගමන් කරනවා. මෙන්න මේකෙන් සීරු මාරු වෙන්නේ හොඳට මතක තියාගන්න. මේ සීරු මාරු වෙන්නේ අවනෙත. අවනෙත කියන්නේ මේක. මේ අවනෙත තමයි මේ ඇනේ සීරු මාරු වෙන්නේ. මේ උපනෙත සීරු මාරු කිරීම ඒගොල්ලෝ නිෂ්පාදනයේදීම සීරු මාරු කරලා තියෙන්නේ. ඒ කියන්නේ උපනෙතට ඇහැ තිබ්බහම හරස් කම්බි දෙකක් සමමිතිකව හරි පැහැදිලිව පෙනෙන්න ඕන. එතකොට ඒක ඒගොල්ලෝ සීරු මාරුව කරලාමයි තියෙන නිෂ්පාදනයේදී. මේ ඇනෙන් කෙරෙන්නේ මේ කාච ඉදිරියට පිටුපසට යනකොට මේ ඈත තියෙන වස්තුවකට මේක නාභිගත වෙනවා. ඒකෙන් මේ ඇනෙන් කෙරෙන්නේ අවනෙතේ සීරු මාරුව. ඔයගලන්ට පේනවා ඉදිරියට පිටුපසට යනවා. ඊළඟට අපි ගියාම මේ තියෙන සමාන්තරකයේ දික් සිදුර ඔයගලන්ට පේනවා ඇති. මේ තියෙන සමාන්තරකයේ දික් සිදුර මේ ඇනය කරකවනකොට මේ සිදුරේ පරතරය මේ තියෙන සිදුර ඒ සිදුරේ පරතරය ඔයගලන්ට වෙනස් වෙනවා පේනවා ඇති. එතකොට ඇත්තට මේක සාමාන්‍ය දක්ෂිනාවර්ත කරකවනකොට වෙන්නේ තද වෙන එක ඇතුළට යන එක. මේවා හදලා තියෙන්නේ මේ දක්ෂිනාවර්ත කරකවනකොට මේක පිටිපස්සට එන්නේ මේ සිදුරේ මහත් වෙනවා. අපි පරීක්ෂණයේදී මේ සිදුර පටු සිදුරක් කරගන්න ඕනේ මෙන්න මේ සිදුර. ඒ තමයි සමාන්තරකය.
ඒතර සමාන්තරකයට තියෙන්නේ එක කාචයයි. ඒ තමයි ඕගොල්ලන්ට මේ පෙනෙන කාචය. මේ පෙනෙන කාචය. එතකොට සමාන්තරකයේ සීරු මාරුව කෙරෙන්නේ මේ ඇනේ. ඕගොල්ලන්ට පේනවා මේක ඉදිරියට පිටුපසට යනවා මේ දික් සිදුර සමග මේක තමයි ස්ලිට් එක දික් සිදුර. එතකොට මේකෙන් තමයි සමාන්තරකය සීරු මාරු කෙරෙන්නේ. එතකොට අපි හදාගන්න සෝඩියම් දැල්ල තියාගන්න මෙන්න මේ දික් සිදුර ඉදිරියේ. ඕගොල්ලන්ට පැහැදිලි දැන් දික් සිදුර කියන්නේ මෙන්න මේකට. එතකොට මේක ඉදිරියෙන් තමයි අපි ඔය කියන සෝඩියම් දැල්ල තියාගන්නේ. ඊළඟට මේ තියෙන ප්‍රිස්ම මේසය. ඇත්තටම ප්‍රිස්ම මේසය මේ වගේ එකක් තියෙන්නේ. අපිට මෙතන ප්‍රිස්මයක් තියලා මේක තද කරගන්නයි මේ යන්නේ තියෙන්නේ. සාමාන්‍යයෙන් ලැබ් එකේ මේ කොටස මෙන්න මේ කොටස ගලවලා තියෙන්නේ. එතකොට මේ ප්‍රිස්ම මේසය තමයි මේ තියෙන්නේ. ඊළඟට ප්‍රිස්ම මේසය සීරු මාරු කරන්නේ කොහොමද කියන එක මම පැහැදිලි කරන්න. දැන් ඔබට පේනවා ඇති අපි මේ ඇනේ සහිත කොටස භාවිත කරන්නේ ඇයි කියලා. අපි ප්‍රිස්ම මේසය උඩින් තියලා එයා අච්චලව තබා ගැනීමට තමයි අපි මේ කොටස භාවිතා කරන්නේ. මේ ඇණය බුරුල් කෙරුවම මේ ප්‍රිස්මය එහාට මෙහාට යන්න පුළුවන්. අපි ඒක අච්චලව තබා ගැනීමට විතරයි මේක භාවිත කරන්නේ. මේ කොටස අත්‍යවශ්‍ය නැහැ. ඊළඟට ඔබට පේනවා ඇති අපි වර්ණාවලී මානය භාවිතා කරනකොට මේ වගේ වර්ණීය පාඨාංක දෙකක් ඕගොල්ලන්ට තියෙනවා දෙපැත්තෙම. එකක් මේ පැත්තෙන් තියෙනවා. අනිත් එක ඕගොල්ලෝ එහා පැත්තට ගියාම එහා පැත්තේ තියෙනවා. එහෙම දෙකක් භාවිත කරන්න හේතුව තමයි මේකේ වඩා නිවැරදි පාඨාංග ගැනීමට පාඨාංග දෙකක් අරගෙන ඒකේ පොදු අගයන් ගැනීම. දැන් ඕගොල්ලන්ට පේනවා ඇති මෙතන මේ වර්ණීය පාඨාංකයක් සහ ප්‍රධාන පාඨාංකයක් මේ උඩින් VER කියලා ගහලා තියෙන වර්ණීය යටින් තියෙන ප්‍රධාන පරිමාණය. එතකොට මේ විදිහට පාඨාංක දෙකක් අපේ වර්ණාවලි මානයේ දෙපැත්තෙන් තියෙනවා. දෙපැත්තෙම පාඨාංක අරගෙන වඩා නිවැරදි අගයක් ගන්න ඒවායේ පොදු අගයන් ගන්න පුළුවන් සහ පාඨාංක පරාසය අපිට වැඩි කර ගන්න පුළුවන්. ඊළඟට ඔබට පේනවා ඇති මම මේ ටෙලස්කෝප් එක මේ පැත්තෙන් සම්බන්ධ වෙන්නේ මේ දකුණු පැත්තෙන්. ටෙලස්කෝප් එක දුරේක්ෂය සම්බන්ධ වෙන්නේ අපේ ප්‍රධාන පරිමාණයට. එතකොට මේ තියෙන ප්‍රිස්ම මේසය සම්බන්ධ වෙන්නේ මේ ප්‍රිස්ම මේසය සම්බන්ධ වෙන්නේ වර්ණීය පරිමාණයට. ඔයගොල්ලන්ට පේනවා ඇති ප්‍රිස්ම මේසය මේ විදිහට කරකවනකොට ප්‍රධාන පරිමාණයේ චලනය වෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට හොඳට පේනවා ඇති ප්‍රිස්ම මේසයත් එක්ක චලනය වෙන්නේ වර්ණීය පරිමාණය විතරයි. එතකොට හොඳට මතක තියාගන්න ප්‍රිස්ම මේසයත් එක්ක චලනය වෙන්නේ වර්ණීය පරිමාණය විතරයි. ඔය වගේ මේ ටෙලස්කෝප් එකත් එක්ක චලනය වෙන්න ඕනේ ප්‍රධාන පරිමාණය විතරයි. හැබැයි අර ඕගොල්ලෝ සමහර වෙලාවකට මේ විදිහට කරකවනකොට දෙකම එකට කැරකෙන අවස්ථාවක් එන්න පුළුවන්. එතකොට ඒක වැරදි. එහෙම වුණාම ඕගොල්ලන්ට පුළුවන් දේ තමයි මෙතනදී ඕගොල්ලන්ට පුළුවන් මෙන්න මේ ඇණයක් තව ඇණයක් තියෙනවා අපිට භාවිත කරන්න පුළුවන්. මෙන්න මේ ඇණය ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. මේ ඇණය ඇඩ්ජස්ට් කරලා මේක තද කරන්න පුළුවන්. ඒ අක්ෂයට සම්බන්ධ වෙන්න තද කරලා ඕගොල්ලන්ට පුළුවන් ඊට පස්සේ දුරේක්ෂය කරකවනකොට බලන්න. දැන් දුරේක්ෂය කරකවමු. මෙන්න දුරේක්ෂය, මේ තියෙන දුරේක්ෂය, මේ අඩංගු වෙන දුරේක්ෂය, ඒක සම්බන්ධයෙන් මේ දැන් මම කැරකුවොත් බලන්න. දැන් ප්‍රධාන පරිමාණයේ විතරයි කැරකෙන්නේ. ඕගොල්ලන්ට ඒක බලන්න පුළුවන් ප්‍රධාන පරිමාණයේ විතරක් කැරකෙන ආකාරය. දැන් ඔබට වඩා හොඳින් දකින්න පුළුවන් මම මේ දකුණු පැත්තේ තියෙන දුරේක්ෂය, මේ දකුණු පැත්තේ තියෙන දුරේක්ෂය, මේ දකුණු පැත්තේ තියෙන දුරේක්ෂය කරකවනකොට බලන්න ප්‍රධාන පරිමාණයේ විතරයි කැරකෙන්නේ. ඕගොල්ලන්ට ඒක දකින්න පුළුවන් මනාව. මේ බලන්න හොඳින් පේනවා දුරේක්ෂය කරකවනකොට ප්‍රධාන පරිමාණයේ විතරයි කැරකෙන්නේ. දෙකම එකට කැරකුණොත් ඒක වැරදි. බලන්න දුරේක්ෂය මම කරකවන්නේ දකුණු පැත්තෙන් ප්‍රධාන පරිමාණය විතරයි භ්‍රමණය වෙන්නේ.
ඊළඟට දැන් මේකත් නිවැරදි. දැන් බලන්න ප්‍රිස්ම මේසයේ කරකවනකොට මේ විදියට ප්‍රිස්ම මේසයේ කරකවනකොට වර්නියර් පරිමාණය විතරයි භ්‍රමණය වෙන්නේ. ඒතර මේ පරීක්ෂණය හරිම වැදගත්. ප්‍රිස්ම මේසයේ සම්බන්ධ වර්නියර් වලට දුරේක්ෂය සම්බන්ධ වෙන්නේ ආපහු ප්‍රධාන පරිමාණයට.